ප්‍රශ්නකින් බලාගමු මෙන්න මේ පේපර් එක පොඩ්ඩක් බලලා එක්සැමින් කියලා තියෙන පේපර් එකක්. ඒක තමයි කරන්න තියෙන්නේ. මම ඒක දාන්නත් ඔයගලන්ට ෆොටෝස් උත් ගහලා ආයෙම දිවට. හරිද? එක්සැමින් එකේ තියෙන පේපර් එක ගත්තද ළඟට දැන්? හරිද ළමයි? මේ එනවා කට්ටිය. ආව මම එකනේ දැන් බලන්නේ. මේ එල ගියා. ඉතින් මේ දින. හරි දින. හරිද ළමයි? හරිද? අවශ්‍ය වෙලාවට කතා කරන්නේ. හරිද? ඇහෙනවද? පේනවද? හරි. ඔව් සර් හරි. හරි. බලාගන්න. මේ පළවෙනි මේ ප්‍රශ්නේ තියෙන්නේ paper number 6 model examination paper number 6 මේකේ examine කියලා වචනයක් මුලින්ම තියෙනවා. examine ඊළඟට තියෙනවා examining කියලා එකේ ing එකක් ඊළඟට තියෙනවා examiner කියලා එකක් ඊළඟට තියෙනවා examine ආයෙත් එන මේක examine කියලා ed එකක් තියෙනවා examine කියලා present tense එකක් තියෙනවා examination කියලා එකක්. හරි. examine කියන්නේ මේ examine කරා පරීක්ෂා කරා කියන එක ඒකේ past tense එක මේ examine කියන්නේ පරීක්ෂා කරනවා කියන එක ඒකේ present tense තමයි examine examined කියලා කියන්නේ පරීක්ෂා කළා කියන එක examining කියලා කියන්නේ පරීක්ෂා කරමින් ඉන්නේ examining අපි දන්නේ examining කියන එක එක පැත්තකින් ing ක්‍රියාපදයක් අනිත් පැත්තෙන් adjective එකක් ඒක නාම විශේෂ පදයක් වෙන්න පුළුවන් examining දැන් අපි paper marking වගේ paper marking teachers ලා වගේ examining papers examining කියලා කියන්නේ අධ්‍යයනයේ කියන්නේ පරීක්ෂාවෙන් ඉන්න කෙනෙක් examiner කියලා කියන්නේ පුද්ගලයෙක් examiner කෙනෙක් කියලා කියන්නේ පරීක්ෂකයෙක් examiner ඒක er එනකොට මේක person කෙනෙක් ඒ noun එකක් නාම පදයක් ඒ වගේම පුද්ගලයෙක් examiner කෙනෙක් ඊළඟට අපි ගත්තොත් examination කියන්නේ පරීක්ෂාව examination කියලා කියන්නේ පරීක්ෂාව ඒක abstract noun එක ගුණ නාම පදයක් examination සාමාන්‍ය විභාගයේ විතර නෙවෙයි examination කියලා කියන්නේ පරීක්ෂාවට අපි දැන් after the examination we found examination එකෙන් පස්සේ අපි හොයාගත්තේ quick examination after a quick examination we found that we had run out of petrol ඒ දෙක දිනවා we had run out of petrol petrol නැතෝ එළ දින්න කියලා අපි ටක් ගාලා after a quick examination අපි ටක් ගාලා හොයලා බලුවාම engine එකේ තෙල් නැතුව අපි ඔයලා දෙන්නේ we had after the examination ඒ වගේ දැන් වල අපි තුමු mechanic කෙනෙක් examination එකෙන් පස්සේ ටක් ගාලා කිව්වා මේකේ මොකක් හරි කැලලා පිච් එකක් දුන්නා after the examination the mechanic said that now the one partition was coming working not working properly ඒ වගේ examination after examination පරීක්ෂාව කියන අනතුරු after examination examiner කියන්නේ පරීක්ෂකයා examining කියලා කියන්නේ පරීක්ෂා කරමින් ඉන්නවා කියන එක ing වෙන්නත් පුළුවන් examining කියන adjective එකක් වෙන්නත් පුළුවන් නාම විශේෂණ පදයක් වෙන්නත් පුළුවන් examined කියන්නේ examine කරනවා කියන එකේ පරීක්ෂා කරනවා කියන එකේ past tense එක අපි පළවෙනි ප්‍රශ්නෙට ගියොත් he is the who came yesterday he is the ඔහු තමයි blank who came yesterday ඊයේ ආපු he is the who came yesterday he is the examiner පුද්ගලයෙක් මේ he is the examiner who came yesterday ඊයේ ආපු පරීක්ෂකයා ඔහු තමයි he is the examiner who came yesterday ඊයේ ආපු examiner ඔහු තමයි examiner කියලා he is the examiner who came yesterday ඊළඟට doctor gave medicine doctor medicine දුන්නේ the doctor gave medicine after the
after the මොකෙන් පස්සේද after the සාමාන්‍ය පරීක්ෂාව රෝගියා පරීක්ෂාවෙන් අනතුරුව තමයි ප්‍රතිකාර දෙන්නේ. රෝගියා පරීක්ෂා කරන මුලින් වෛද්‍යක after the examination after the examination after the තියෙන නිසා examination දාන්න ඕන. after the examination කියලා after the examination මේ පරීක්ෂාවෙන් අනතුරුව දැන් after the examination මේ පරීක්ෂාවෙන් අනතුරුව the doctor prescribed the medicines අපිට බෙහෙත් treatment එක prescribe කරා හරියට මේක දෙන්නයි කියලා කිව්වා. after the examination මේ පරීක්ෂාවෙන් අනතුරුව the doctor gave the medicine after the examination එකකට පරීක්ෂාවෙන් අනතුරුව තමයි වෛද්‍යවරයා ප්‍රතිකාර නියම කරේ. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යානුකූලව මෙඩිකල් සයන්ස් වල සාමාන්‍යයෙන් අපි ඩයග්නොස්ටික් කියලා කියන ඩයග්නොස් කරගන්න රෝග විනිශ්චය කරන ඊට පස්සේ තමයි එක්සැමින් කරලා ඩයග්නොස් කරනවා කියලා කියන රෝග විනිශ්චය කරගන්නවා එක්සැමින් කළා තමයි ඊට පස්සේ ට්‍රීට්මන්ට් එකට යන්නේ. එතකොට examination එතකොට පළවෙනි ප්‍රශ්න දෙකට අපිට උඩින් මොනවාද he is the examiner who came yesterday ඊළඟ doctor gave medicine after the examination එකෙන් පස්සේ doctor medicine දුන්නා doctor gave medicine after the examination එකෙන් පස්සේ පරීක්ෂාවෙන් අනතුරු තමයි වෛද්‍යවරයා ප්‍රතිකාර නියම කරේ. ඊළඟ nurses start their duty මේ නර්ස්ලා හෙදියන් start their duty ඒගොල්ලන්ගේ ඩියුටි ඒගොල්ලෝ පටන් ගන්නෙ nurses start their duty කොහොමද ඒගොල්ලෝ පටන් ගන්නෙ examining the patients මේ රෝගීන්ව පරීක්ෂා කරමින් තමයි ඒගොල්ලන්ගේ කාර්යභාරය ඒගොල්ලෝ පටන් ගන්නෙ. nurses start their duty ඒගොල්ලන්ගේ ඩියුටි start කරන්නේ nurses start their duty examining the patients මේ patients ලාව examining කරමින් පරීක්ෂා කරමින් තමයි nurses ලා මේ ඩියුටි පටන් ගන්නෙ. එතකොට ඒක අපි දැන් පටන් ගන්නවා nurses start their duty blank patients start පිටපස්සෙන් ආයි ක්‍රියාපදයක් start පිටපස්සෙන් මුලින්ම පේපර් එකේ ඒ ප්‍රශ්නේ start තියෙනවා start පිටපස්සෙන් තව ක්‍රියාපදයක් දානවා examine කියලා. දෙවෙනි ක්‍රියාපදේ අනිවාර්යෙන් පළවෙනි ක්‍රියාපදේ මොන fast මොන කාලේ වුණත් ඒක දෙවෙනි ක්‍රියාපදේ ing වෙන්න ඕන. start and stop talking වගේ. they started අපි දැන් මෙතන මේ උත්තරේ නැතත් the nurses start examining no stop writing he started crying වඩන්න පටන් ගත්තා. ඒ වගේ start පිටිපස්සේ යන ක්‍රියාපදේ ing form එකේ තියන්න ඕන. එතකොට දෙවෙනි එකේ nurses start their duty examining the patients. දැන් අපි මේක ටිකක් මම ගොඩක් වෙලා අරන් කියලා දෙන්නේ. මොකද මෙතනදී අපි චුට්ටක් බැලුවොත් එහෙම මේ අපි නිකන් බැලුවොත් එහෙම අපි කියනවා ජනාධිපතිතුමා කතාව පටන් ගත්තා. අපි තුමු ජනතාවට ස්තුති කරමින් ඔහු කතාව පටන් ගත්තා. අපි තුමු the president started the speech thanking the people. අපි දැන් thanking කියලා. අපි තුමු ඔහු කතාව පටන් ගත්තා. අපි තුමු අවසර ගනිමින් ගෙස් ළඟින් අපි කියන්නේ මේ ආපු ආරාධනා මුත්තන්ගෙන් අවසර ගනිමින් ඔහු කතාව පටන් ගත්තා. අපි තුමු he started his speech taking permission from the guest of honors ළඟින් taking permission අවසර ගනිමින් ඔහු කතාව පටන් ගත්තා. ඒක පළවෙනි එක started දැම්මම දෙවෙනි ක්‍රියාපදේ ing දාන්න ඕන. එතන මෙතන nurses start their duty examining the patient රෝගීන් පරීක්ෂා කරමින් ඔවුන්ගේ දවස පටන් ගන්න කෙලිම ඇවිල්ලා වැඩ පටන් ගන්නෙම රෝගීන් පරීක්ෂා කරගෙන යමින් වටයක් examining කරමින් තමයි මේව පටන් ගන්න. ගොඩක් අය මම පැටලෙනවා දැන් මේලා පොඩ්ඩක් අහන්නේ ඕක ඔච්චර කියන්න ඕනෙත් නැහැ. පැය ගණන් ගිහින් නිකන් බැඩ් වගේ ඉඳලා මම දන්නවා මේව අනිවාර්යෙන් මේවල වර්ධිනවා. කරන්න ගියම එකක් දෙකක් හොයාගත්ත නිසා තමයි මම උත්තරේ දාගන්න පුළුවන්. සෑහෙන දේවල් තිබුණා ඉතින් ගන්න word formation එක 11ට යනකොට නැත්තම් සෑහෙන හිර වෙනවා. he is the examiner who came yesterday. Doctor gave medicine after the examination. Nurses start their duty examining the patients. රෝගීන් examining කරමින් තමයි මේ nurses ලා මේක පටන් ගන්නෙ. nurses ලා මේ duty පටන් ගන්න examining the patients. හරි ඊළඟ බලන්න ඊළඟ එකේ තියෙනවා strength ඊළඟට strong ඊළඟට stronger ඊළඟට
strengthen strengthening. දැන් අපි දන්නවා මේක strong කියලා කියන්නේ adjective එකක්. හොඳම දන්නවා strong කියලා කියන්නේ adjective එකක්. strong කියන්නේ adjective එකක් කියන්නේ. strong කියන්නේ ශක්තිමත් කියන එක adjective එකක්. නාම විශේෂණ පදයක්. ඉතින් stronger කියන්නේ මේ ශක්තිමත් කියන adjective එකේ comparative අවස්ථාව. ඒ කියන්නේ සංසන්දනාත්මක අවස්ථාව. strong, stronger, strongest කියලා නේ superlative දක්වා යන මේ comparative අවස්ථාව තමයි strong, stronger කියන්නේ. මේකත් adjective එකක්. හැබැයි ඒක comparative degree එක adjective එකක්. strong කියන්නේ positive degree adjective එකක්. ඒකත් adjective එකක්. මේකත් adjective. මේ දෙකම adjective. හැබැයි වෙනසක් තියෙන්නේ. මේක er දාලා දෙනවා. මේක comparative degree තියෙන එකක්. මේ stronger කියන එක. ඊළඟට strength මේ th තියෙන එක. දැන් අපි strength තියෙන එක ගත්තොත් දැන් th අන්තිමට දිනනකොට නිතරම noun එකක්. හැබැයි noun එකක් වුණාට මේක abstract noun එකක්. abstract noun එකක්. abstract noun එකක් කියන්නේ ගුණ නාම පදයක් මේක. abstract noun ගුණයක් පිළිබඳ කියන නාම පදයක්. strong කියන වචنين හැදෙන abstract noun එකක් තමයි මේ strength කියලා කියන්නේ. strength කියන්නේ දැන් strong කියන්නේ ශක්තිවන්තයි කියන එක. is a strong man, she is a strong one, she strong කියන්නේ the giants are very strong. මේ strength කියලා කියන්නේ th අන්තිමට එන්නේ නිතරම abstract noun. දැන් warm කියලා කියන්නේ උණුසුමට. warmth කියන්නේ රස්නය. warmth එක. දැන් අපි නිකම් බොහෝ වෙල th එනවා නතර ness එනවා, month එනවා, hood එනවා. දැන් ආවි ness එන්න පුළුවන් harshness, softness, kindness, fairness. ඒ වගේ ness එන්න පුළුවන්. නැත්නම් MENT එන්න පුළුවන් development, advertisement, punishment, month ගතිය. hood එන්න පුළුවන්. ඒ වගේ දැන් ness එන්න පුළුවන්. ඔය වගේ වචන ඉටිවිටි වගේ වචන එන්න පුළුවන්. අපි warmth වගේ th එනවා. warmth එක, strength එක. දැන් white කියලා කියන්නේ පළල් කියන එක. width කියලා කියන්නේ ඒකේ th එක දානවා පළල. දැන් width කියලා එහෙම නෙවෙයි. දැන් long කියන්නේ දිගයි කියන එක අපි දන්නවා. දිගට කියනම length කියලා. long length වෙනවා, wide width වෙනවා. ඒ වගේම strong strength වෙනවා. broad වගේ ගත්තොත් broad කියන්නේ පළලට කියනවා breadth වෙනවා. th එනවා. broad breadth වෙනවා. broad breadth වෙනවා. long length වෙනවා. wide width වෙනවා. අපි ගත්තොත් ඒ වගේ දැන් අදත් long length දිගයි දිගට broad breadth strong strength හරිද ඊළඟට අපි ගත්තොත් ඒ වගේ වචන ගන්නවා strong strength wide width broad breadth ඊළඟට අපි ඔය වගේ th එක warm warmth strong strength කියන්නේ ශක්තිය strength එක දැන් I have strength මට I have strong කියන්නේ මම strong කියන්නේ adjective එකක්. එතකොට පුජ්‍යලෙක් විස්තර කරන්න බලමු. she is a strong teacher. ඒ ඉතා හරි ශක්තිමත් ටීචර් කෙනෙක්. she is a strong woman. ඒ ඉතාම ශක්තිමත් කාන්තාවක්. she has a lot of strength. ඒකට මාර strength එකක් තියෙනවා. strength කියලා කියන්නේ ශක්තිය. ඒක ඇල්ල strength කියන්නේ නාම පදයක්. ඒක ශක්තිය කියන ගුණ නාම පදයක්. අතට ගන්න බැරි strength කියන ශක්තිය. මේ th එන වචන වලට en අකට එකතු කරාම බොහෝ විට මම දිග කොලයක් අර ඒ කාලේ කරා ඕන මතකයි prefixes suffixes ඒ කරද්දි සෑහෙන දිග list එකක් ඒ කරනකොට සෑහෙන වෙලාවක් කරන් සති ගාණක් කරගෙන ඒක විස්තර කරේ. ඒතකොට en ඉස්සරහට පස්සට දෙකටම දාන්න පුළුවන් prefix එකක් වගේම suffix එකක් වෙන එකක් strengthen කියලා වචන හදාගන්න පුළුවන්. ඒතකොට ශක්තිමත් කරනවට කියන්නේ. දැන් අපි glad කියන්නේ සතුටට gladden කියලා සතුටු කරනවා. white කියන්නේ පළල් widen පළල් කරනවා. broad කියන්නේ පළල් broaden පළල් කරනවා. short කියන්නේ කොට කරනවා shorten. less කියන්නේ අඩුයි lessen අඩු කරනවා. strength කියන්නේ ශක්තියට strengthen ශක්තිමත් කරනවා. ඒ වගේ length කියන්නේ දිග lengthen දිග කරනවා. ඒ වගේ lengthen lessen strengthen shorten broaden widen gladden whiten brighten sweeten sweet කියන්නේ පැණි රස කරවනවා sweeten කරන්න මේක තවත් පැණි රස කරවන්න මොකක් කරවන්න කියන sweeten කරවන්න. ඒකෝට ඒ වගේ en දාන බලන්න strengthen කරනවා කියලා කියන්නේ තවත් ශක්තිමත් කරවන්න කියන එකයි
ස්ට්‍රෙන්ත්නින් කියලා කියන්නේ ඒක ing අවස්ථාව ස්ට්‍රෙන්ත්නින් කියලා කියන්නේ ශක්තිමත් කරන ස්ට්‍රෙන්ත්නින් කරනවා කියන්නේ අපි එක පැත්තකින් මේක ing verb එකක් වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් මේක adjective එකක් වෙන්න පුළුවන් ස්ට්‍රෙන්ත්නින් කියන්නේ ශක්තිමත් කරන කියන අපි දැන් නැවත තව වචන ටිකව strong කියන්නේ adjective එක ශක්තිමත් stronger කියන්නේ ඒකම comparative degree එක වඩා ශක්තිමත් කියන එක strength කියලා කියන්නේ ශක්තිය ඒක abstract noun එකක් නාම පදයක් strength වලට en එක තමයි මේ strengthen කරනවා ශක්තිමත් කරනවා ඒක verb එකක් ඒක ක්‍රියාපදයක් strengthening කියලා කියන්නේ ඒක ing ක්‍රියාපදයක් නම් strengthening කියන්නේ ශක්තිය ශක්තිවන්ත කරවන කියන එක අදහස ing අවස්ථාවක් වෙන්නත් පුළුවන් ඒක adjective එකක් වෙන්නත් පුළුවන් ඕනම ing ක්‍රියාපදයක් adjective එකක් වෙන නිසා බලමු ප්‍රශ්නෙට ගිහිල්ලා which is blank a stick or a twig which is blank which is කියන්නේ මොන එකද කියලා අපි which is කියලා අහුවොත් which is කියලා අහන්නේ මොන එකද කියලා which is blank මොකද්ද වඩා තියෙන එක මොකක්ද අපි දන්නේ මොකද්ද වඩා which is better මොකද්ද වඩා හොඳ එක which is better වඩා හොඳ එක මොකද්ද අපි තුමු which is better වඩා හොඳ එක මොකද්ද which is better වඩා හොඳ මොකද්ද අපි තුමු which is stronger වඩා ශක්තිමත් එක මොකද්ද galvanize or අපි තුමු which is stronger nickel or iron ද nickel ද වඩා ශක්තිමත් එක මොකද්ද which is more useful මොකද්ද වඩා ප්‍රයෝජනවත් එක අද which is better මොකද්ද වඩා හොඳ sunlight the life boy අපි තුමු which is better වඩා හොඳ එක මොකක්ද දෙකක් options දෙකක් අතරින් අපි අහනවා which is blank a stick කියන්නේ එක තනි කෝට්ටක් stick එක twig කියලා කියන්නේ අතු රිකිල්ලක් වගේ එකක් රිකිල්ලක් වගේ බෙදිච්ච එකක් twig එක which is වඩා ශක්තිමත් මොකද්ද එක තනි කෝට්ටක්ද කෝටුවක්ද එහෙම නැත්නම් twig එකක්ද which is stronger වඩා දැන් අපි මෙතන මොන which is දානකොට මොකද්ද වඩා ශක්තිමත් මේ දෙකේ which is stronger which is better වගේ which is stronger a stick or a twig which is stronger a stick or a twig එකක්ද නැත්නම් stick එකක්ද which is stronger a twig or a අපි තමයි stick or twig එකක්ද stick එකක්ද මොකද වඩා ශක්තිමත් which is stronger this bridge මේ පාලම ගත this bridge has the blank to bear any weight to bear කියන්නේ දරා ගන්න to bear any weight ඕනම බරක් දරා ගන්න to bear any weight එකක් ඕනම බරක් දරා ගන්න තරම් මේ පාලමට this bridge එකට මේ පාලමට තියනවලු has the to bear any weight ඕනම weight එකක් ඕනම බරක් දරා ගන්න පුළුවන් තරම් මේ පාලමට තියනවලු මොකක්ද තියෙන්නේ this bridge has the strength එක this bridge has the strength කියනද this bridge has the strength මේ bridge එකට මේ පාලමට this bridge has the strength මේ පාලමට තියනවලු strength එක this bridge has the strength to bear any weight ඕනම weight එකක් ඕනම බරක් දරා ගන්න තරම් මේ පාලමට තියනවලු weight එකක් දරා ගන්න පුළුවන් තරම් ශක්තියක් this bridge has the strength එක තියනවලු to bear any weight ඕනම weight එකක් දරා ගන්න තරම් මේ පාලමට තියනවලු strength එක the engineer uses more devices blank the machine the engineer uses more devices ගොඩක් උපකරණ මේ engineer පාවිච්චි කරනවලු the engineer uses more devices blank this machine මේ machine එක මොනවා කරන්නද මේ තමයි engineer එක આવොත් ගොඩක් ආයුධ ගොඩක් devices පාවිච්චි කරනවා the engineer uses more devices මොකටද the machine මොකටද the engineer uses more devices strengthening the machine අර ඉස්සෙල් එක වගේම මේ strength කියන එක මදි strength කියන එකට en දාලා මදි en දාලා බලන්න 2 වගේ තිබුණා නම් දැන් අපි તો මෙහෙම කියලා මෙතන 2 තිබුණා කියලා හිතමුකෝ උදාහරණයකට the engineer uses more devices ගොඩක් devices එයා පාවිච්චි කරනවා the engineer uses more devices to
strengthen the machine මේ machine එක ශක්තිමත් කරවන්නට to strengthen මේක strengthen කරවන්න මේක ශක්තිමත් කරවන්න engineer ගොඩක් devices පාවිච්චි කරනවා. ඒතර අපිට එමුන 2 තිබුණා නම් මෙතන 2 නෑ. 2 නැත්තම් 2 යම් තැනක නැත්තම් ඒක 2 strengthen කියලා දාන්න 2 නැත්තම් ඒ ක්‍රියාපදය ing කරලා දාන්න ඕනේ. ඒ නිසා ing උත්තරයක් මේකේ දීලා තියෙනවා strengthening කියලා. ඒ නිසා ඒ උත්තරේ විතරමයි දාන්න පුළුවන්. එහෙනම් the engineer uses more devices strengthening the machine. මේ machine එක strengthening කිරීම සඳහා the engineer uses more devices strengthening the machine. machine එක strengthening කිරීම සඳහා engineer පාවිච්චි කරන ගොඩක් devices. the engineer uses more devices strengthening the machine. machine එක strengthening කිරීමට මෙයා ගොඩක් devices පාවිච්චි කරනවා. හරි. අපි ඊළඟට යනවා ඊළඟ වචන සෙට් එකට. ඊළඟට අපිට තියෙන මේ choose කියන වචනේ අපි දන්න වචනයක් ඒක හොඳට choose කියන එක ඊළඟ රේටින් හදන වචනයක් තමයි choose. දැන් choose වල past tense එක තමයි chose. ඒකේ past participle වල තමයි chosen. ඊළඟ රේටින් හදන වචනයක් අපි දන්නවා choice කියලා. choice choice. හරි. දැන් මෙතන මේ වචන තුනක් තියෙනවා මෙතන. choose, chose, chosen. ඒ වගේම choice කියලා වචනයකට අපි දන්නවා choose කියලා කියන්නේ select කියන එක. select කියන එක choose කියන්නේ තෝරා ගන්නකොට. chose කියන්නේ මේකේ past tense එක. තෝරාගත්ත කියන එක. choosing කියලා කියන්නේ තෝරා ගන්නාලද මේක past participle එක. choice කියලා කියන්නේ තේරීම selection කියන එක. ඒක noun එකක්. මේක noun එකක්. මේවා verb මේ present tense verb එක past tense එක past participle එක. මේක noun එකක්. choice එක. choice එකෙන් තේරීම. අපි බලමු ප්‍රශ්නෙට ගිහිල්ලා he blank sorry his blank is a sports car. his ඔහුගේ දැන් ඔහුගේ blank is a sport car එකක් තමයි ඔහුගේ තේරීම. අපි මගේ තේරීම නම් මෙන්න මේ වගේ කාර් එකක් my choice. ඒ වගේ his දැන් my වගේ his මොකද දෙන්න ඕන නමයි his choice is a sports car. his choice is a sports car. ඔහුගේ choice එක නම් sports car එකක්. his choice is a sports car. ඔහුගේ choice එක sports car එකක්. his choice is a sports car. ඔහුගේ තේරීම නම් sports car එකක්. ඊළඟ these are the දැන් මේවා තමයි these are the blank applications. මේවා තමයි applications. these are the applications. මේවා තමයි ආයුධම් පත්‍ර. these are the applications. මොන වගේ applications? මේවා තමයි තෝරා ගන්නාලාද ආයුධම් පත්‍ර ටික. ඉතින් අපිට කියනවා choose කියන කොහොමද මේ වගේ දෙයකට දාන්න බෑ. මේක නිකන් තෝරනවා කියන එක තෝරා ගන්නවා කියන මේක present tense ගාපද ගැලපෙන්නේ නැහැ. තෝරපු කියන එක සාමාන්‍යයෙන් ඒ අපි තෝරා ගන්නාලාද කියලා කියනකොට මේක past participle අපි දැන් කැඩුණු පුටුව broken chair අපි නැති වුණ පසුම්බියක් the lost purse එකක් hidden world එකක් සැඟවුණු ලෝකයක් ඒ වගේ choose an application කියන තෝරා ගන්නාලාද ආයුධම් පත්‍ර. එතකොට choose දාන්න බෑ just දාන්නත් බෑ choosing දාන්න ඕනේ උත්තර දෙක. his choice is a sports car. ඔහුගේ choice එක sports car එකක්. ඊළඟට these are the chosen applications. මේ තමයි chosen applications. ඊළඟට අපි යන්නේ අන්තිම ප්‍රශ්නෙට එතන තියෙන අපි ගත්තොත් මෙතන වචනේ obey ඊළඟට අපි ගත්තොත් obedient කියලා DIENT obedient කියලා වචන දෙනවා. ඊළඟට අපි ගන්න obediently කියලා ly තියෙන එක. ඊළඟට obedience කියලා CEA න වචනයක් තියෙනවා. හරි අපි මේ වචන ටික පොඩ්ඩක් බලුවොත් මේ word class එක අපි චුට්ටක් බලාගෙන ගියොත් obey කියන්නේ කෙලින්ම verb එක ක්‍රියාපදයක්. obedient මේ dient වගේ වෙන ඒවා obedient වගේ ඒවා adjective කෙලින්ම adjectives නාම විශේෂණ පද. obediently වගේ වෙන ly එනවා නම් මේක කෙලින්ම adverb එකක්. මේක ක්‍රියා විශේෂණ පදයක් ක්‍රියාවක් ඉස්සර වෙනවා. මේ t තියෙන ඒවල t ඉවත් වෙලා ce එකතු වෙන ඒවා මම කිව්වා මේක abstract noun එක ගුණ නාමයක්. obedience වගේ එකක්. ඉතින් ගුණ නාමයක් abstract noun එක. ඒකේ නාම පදේ
ගුණ නාමයක් තමයි abstract noun එක. obedience කියලා අපි කිව්වොත්. ඒතකොට සාමාන්‍යයෙන් t තියෙන ඒවා මම කියලා දෙනවා නිතරම. ce එක දෙනවා. අපි ගත්තොත් brilliant brilliance වෙනවා, important importance වෙනවා, independent independence වෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් excellent excellence වෙනවා. ඒ වගේ obedient obedience වෙනවා. obedient කියන්නේ කීකරු, obedience කියන්නේ කීකරු කම. ඒ වගේ දැන් obey කියලා කියන්නේ කීකරු වෙනවා, obedient කියලා කියන්නේ කීකරු, obediently කියලා කියන්නේ කීකරු ලෙස adverb එකක්, obedience කියන්නේ කීකරු කම, කීකරු බව කියන එක. ඕනනම් මේක opposite කරනවා නම් disobey කියලා එකක් අපිට දාගන්න පුළුවන්. ඉස්සරහ dis දාගම disobey කියන්නේ අකීකරු වෙනවා, disobedient කියලා අපිට පදන්න disobedience කියලා අකීකරු කමට වචනයක් හදාගන්නවා. disobediently කියලා එකක් හදාගන්නවා. මේ ඔක්කොම dis දාලා වචන හදාගන්නවා. එතකොට මේක අවනත වෙනවා, කීකරු වෙනවා, disobey අකීකරු වෙනවා, obedient කීකරු, disobedient අකීකරු, obediently කීකරු ලෙස, disobediently අකීකරු ලෙස, obedience අකීකරු කම, disobedience අකීකරු කම. ඕන dis දාලා prefix කරලා වචන හදන්න පුළුවන්. වචන හදාගන්න පුළුවන් හැකියාව තිබියදී dictionary ඕන වචනයක් එහාට මෙහාට ගලපන්න පුළුවන් නියම දැනුමක් හදාගන්න පුළුවන් ප්‍රශ්න. ඒ නිසා මේ ප්‍රශ්නේ හරියට බලන්න වචන පැහැදිලි කරලා කියලා දෙන්නේ. children blank follow the master. children blank children ලා children blank follow the master. මේ master ව follow කරනවා. children follow the master. children ලා මේ master ව follow කරනවා. children blank follow the master. කොහොමද children ට අපි මේ blank එක නෑ කියලා හිතමුකෝ. children follow the master. හරිනේ? children ලා master කියන්නේ teacher කියලා හිතමුකෝ. ළමයි master ව ඒ teacher ව follow කරනවා. ඒක කිසි වරදක් නෑ. මේ වගේ මුකුත් අඩුවක් නෑ. children follow the master. එතකොට මුකුත්ම අලුතෙන් ඔබන්න ඕනේ නෑ මේ වගේ. හැබැයි blank එකක් තියෙනවා. එහෙනම් children follow the master කියන එක හරි. children ලා ළමයි මේ master ව follow කරනවා. follow කරන විදිය කොහොමද children ලා follow කරන්නේ master ව? එතකොට follow කරන විදිය කියන්නේ අපි වැඩි හොඳට දාන වචනයක්. ඒ කියන්නේ මේ follow කරන විදිය විස්තර ගන්න. follow කරනවා කියන්නේ අනුගමනය කරනවා. පිටිපස්සෙන් යනවා. children ලා master පිටිපස්සෙන් යනවා. එයා අනුගමනය කරනවා. follow කරන විදිය විස්තර කරන වචනේ. එහෙනම් follow කරනවා කියන්නේ ක්‍රියාපදයක්. ක්‍රියාපදේ විස්තර කරන වචනේ adverb එකක්. එහෙනම් මෙතනින් එන්න පුළුවන් ඒ adverb උත්තරේ children obediently follow the master. children obediently follow the master. මේ ළමයි obediently follow the master. මේ master බොහොම කීකරු ලෙස මේ master follow කරනවා. children obediently follow the master. මේ master obediently follow කරනවා children ළමයි. ඊළඟට he is a very he is a very oh harima he is a very blank pupil කෙනෙක්. he is a very blank pupil කෙනෙක්. ඔහු බොහොම මොන වගේ pupil කෙනෙක්? he is a very pupil විස්තර කරන වචනයක්. මොන වගේ pupil කෙනෙක්ද ඔහු? he is a very obedient pupil කෙනෙක්. he is a very obedient pupil කෙනෙක්. adjective එකක් දාන්න ඕන නාම විශේෂණ පදයක්. he is a very obedient pupil කෙනෙක්. ඔහු බොහොම කීකරු ළමෙක්. he is a very obedient pupil කෙනෙක්. හරි. අපි බලමු ඒ ප්‍රශ්න ටික ඔක්කොම උත්තර කොපි 10 වෙනි ප්‍රශ්නේ දැන් කට් වුණොත් ඔය ලින්ක් එකෙන් ආයි ජොයින් වෙන්න. ඊට පල්ලෙහා ප්‍රශ්න දැන් අපි යනවා. මේක ගොඩක් වෙලා ගත්තා. නමුත් වෙලා ගත්තට කමක් නැහැ. මේ පාඩම් හරියට පුරුදු වෙනවා නම් how I celebrated Christmas මම කොහොමද ක්‍රිස්මස් සැමරුනේ කියලා how I celebrated Christmas මේකේ තියෙන ඡේදේ උත්තර ටික මම නිකන් කියනවා all කියන ඔක්කොම කියන එක the it celebrated සැමරුවා කියන එක welfare කියන ළමයි සුබ සිද්ධියට welfare කියන සුබ සාධනයටත් අපි කියනවා welfare කියලා සුබ සාධනයටත් අපි කියනවා අපේ ඉස්කෝලේ සුබ සාධනයට for the welfare society කියලා කියන සුබ සාධන සංගමේ welfare කියන සුබ සිද්ධියට සුබ සාධනයට in who පුජලික සම්බන්ධ කරන වචනයක් විතර who ඉතින් of walk කියන්නේ wake කියන එකේ past tense එක සාමාන්‍යයෙන් wake up කියලා කියන එකේ past tense එක walk up කියනවා walk වෙනවා wake කියන එකේ past tense එකට walk කරනවා that කියන එක අන්සම්බන්ධ කරන්න හදන වචනයක් විතර අර කියන අදහසින් එන්න පුළුවන් වචනයක් බලමු පොඩ්ඩක් ඡේදෙට ගිහිල්ලා there are celebrations in our lives අපේ ජීවිතවල තියෙනවා celebrations එක Samarin. There are celebrations in our lives. Everybody likes it. හැමෝම කැමති.
every year 25th December is every year හැම අවුරුද්දෙම 25th December is celebrated. 25th of December 25 වෙනිදා is celebrated. 25th December is celebrated. 25th December is celebrated. ඒක celebrated කරනු ලබන්නේ සමරනු ලබන්නේ as the Christmas day. Christmas day එක විදිහට තමයි 25th of December is celebrated as the Christmas day. This is the birthday of Jesus Christ. This is the birthday of Jesus Christ. May Jesus Christ Jesus කියන එක තමයි ක්‍රිස්තුස් වහන්සේ. This is the birthday of Jesus Christ who was born. පුජ්‍යලේඛ සම්බන්ධ who was born. This is the birthday of Jesus Christ who was born. ඉපදිච්ච. This is the birthday of Jesus Christ who was born 2018 years ago. අවුරුදු 2018කට කලින් ඉපදිච්ච Jesus Christ ගේ birthday එක තමයි මේ සමරන්නේ. This is the birthday of Jesus Christ who was born 2018 years ago. The Christmas is celebrated all over the world. Christmas is celebrated all over the world. ලෝකෙ පුරාම Christmas සමරන ලබනවා. Christmas is celebrated all over the world. Christ sacrifice කරගෙන ජීවිතේ පූජා කරා කියලා. Christ sacrifice කරා. Jesus Christ sacrificed his life. ඔහුගේ ජීවිතය ඔහු පූජා කරා කියලා. For the welfare of the poor. For the welfare කියලා කියන්නේ සුභ සිද්ධිය උදෙසා. For the welfare of the poor, මේ poor අයගේ දුප්පතුන්ගේ welfare එක සඳහා ඒ සුභ සිද්ධිය උදෙසා ඒගොල්ලෝ ජීවිතය කැප කරා කියලා කියනවා. Christ sacrificed his life for the welfare of the poor. poor අයගේ welfare එක සඳහා සුභ සිද්ධිය උදෙසා සුභ සාධන උදෙසා and the weak දුප්පතුන්ගේ සහ දුර්වලයන්ගේ වෙනුවෙන් ඔහු ජීවිතය කැප කරා. It is a festival of feasting, rejoicing. It is a festival of month of festivals. Okay, it is a festival of feasting. Festival කියන්නේ හොඳට කාලා බීලා සතුටු වෙන. Feasting කියන්නේ සමරන feast එකක් කියන්නේ සාදයක් පවත්වන. It is a festival of feasting, rejoicing. Rejoicing කියලා කියන්නේ rejoice කියලා කියන්නේ ක්‍රියාපද. Rejoice කියන්නේ බෙහෙවින් සතුටු වෙනවට. Glad, become very happy. Rejoicing and giving and receiving the gifts. තෑගි ලබා ගන්න තෑගි දෙන දවසක් feasting කරන rejoicing කරන giving and receiving gifts. Receiving සහ giving දෙන තෑගි දෙන අවස්ථාවක් මේක. The festivity මෙතන ද නැත්තම් ඔද තියෙනවා. The festivity begins on Christmas Eve. Christmas Eve කියන්නේ Christmas දවසට කලින් දවසේ හවස. The Christmas Eve the festivity begins on the Christmas Eve. Christmas Eve එකට කලින් දවස් තමයි මේක festivity පටන් ගන්නෙ. Although I am not a Christian, මම Christian කෙනෙක් නොවුණත් I celebrated Christmas in my own. I celebrated Christmas in my own. මම Christmas සමරනවා in my own way. මගේම ක්‍රමයකට. In the morning when I woke up. මම wake up වල in a past tense. In the morning when I woke up මම අවදි වුණාම I looked for a sock. මම බලුවා පොඩි sock එකක් තියෙනවද කියලා මේස් එක වගේ දාගෙන I looked for a sock under my pillow. මගේ කොට්ටයට තියෙනවා කියලා බැලුවා. It had small gifts. ඒකේ තිබුණා. It had small gifts. ඒකේ තිබුණා කියලා පොඩි gifts. It had small gifts, toffees and eraser and pencils. My mother told me, අපේ අම්මා මට කිව්වේ my mother told me වගේ සම්බන්ධ කරනවා that I told you that ඒ වගේ my mother told me that these are the gifts from Santa Claus කියන්නේ නත්තල් සීයා ඒකේ තෑගි කියලා. I made greeting cards and painting of Santa Claus. මම Santa Claus ගේ චිත්‍රයක් හැදුවා. greeting card එක සුබපැතුම් පත්‍රයකුත් හැදුවා. සුබපැතුම් පත්‍රයකුත් හැදුවා. එකවරක් මම මේ ඡේදේ උත්තර ටික කියවගෙන යනවා. How I celebrated Christmas. There are celebrations in our lives. Everybody likes it. Every year 25th of December is celebrated as the Christmas day. This is the birthday of Christ Jesus who was born
2018 years ago. The Christmas is celebrated all over the world. Christ sacrificed his life for the welfare of the poor and the weak. It is a festival of feasting, rejoicing, and giving and receiving the gifts. The festivity begins on the Christmas Eve. Although I am not a Christian, I celebrate Christmas